අද සංකරණ සංයෝජන පාඩමේ ඉස්සරහට තියෙන මාතෘකාව එහෙම නැත්නම් දැන් අපි ඉක්මනට සංකරණ සංයෝජන පාඩම ඉවර කරලා අපි උත්සාහ කරන්නේ මේ පාඩමේ තියෙන අර ලස්සන තැන් හොයාගෙන ගිහිල්ලා නේද? හරි. මේ පාඩමේ අර ලස්සන තැන් තියෙනවනේ. දැන් සමහර කට්ටියක අල්ලගෙන තියෙන මේ පාඩමේ තියෙන ලස්සන තැන් ටික. හරි. සමහරු ඉතා උනන්දුවෙන් ගණන් ටික හදලා මට එවලා තියෙනවා. හරි. තවත් සමහරු උනන්දුව තිබුණට හදාගන්න බැරුව මගේ ප්‍රශ්න අහලා ඒව निराකරණය කරගෙන ඉස්සරහට යනවා. හරි. ඒ අතර තවත් සමහරු ඉන්නවා මම දන්නේ නැහැ ඒගොල්ලන්ට තේරෙනවද නැද්ද කියලා. හරි. මොකද ඒගොල්ලෝ මට කිසිම රියැක්ෂන් එකක් ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැහැ මේ පාඩම පිළිබඳව. හරි. ඒතර මම සමහරව පිළිබඳව හොඳටම දන්නවා. ඒගොල්ලෝ හොඳටම කරනවා කියලා. තව අපිට මේ දැන් අපි මේ පාඩමේ යම්කිසි කියන්නේ 50%ක්ම ඉවර කරලා තියෙනවා. හරි. තව අපිට තියෙන 50%ක ප්‍රමාණයක්. හැබැයි මතක තියාගන්න මෙතනින් ඉස්සරහට තියෙන 50% තමයි හොඳටම කරගන්න ඕන. හරි. හොඳටම කරගන්න ඕන 50% තමයි මෙතනින් ඉස්සරහට තියෙන්නේ. හරිද රයිට්. අද මාතෘකාව ලියන්න වෘත්තයක පිළියෙල කිරීම. වෘත්තයක පිළියෙල කිරීම. right හරි බලන්න දැන් අපි මේ මාතෘකාවෙන් කරන්නේ දැන් අපි මේ වෙනකන් ඉගෙන ගත්තේ සරල රේඛාවක පිළියෙල කිරීමනේ නේද අපි මේ වෙනකන් ඉගෙන ගත්තේ සරල රේඛාවක පිළියෙල කිරීම දැන් අපි ඉගෙන ගන්නේ වෘත්තයක පිළියෙල කිරීම පැහැදිලිද වෘත්තයක පිළියෙල කිරීම එතකොට දැන් අපි හිතමු ABCD කියලා මිනිස්සු 4 දෙනෙක් ඉන්නවා මේ 4 දෙනාව සරල රේඛාවක කොහොමද වාඩි කරවන්න පුළුවන් වෙනස් ආකාර කීයක් තියෙනවද මට කියන්න බලන්න සරල රේඛාවක වාඩි කරවන්න පුළුවන් වෙනස් ආකාර කීයක් තියෙනවද මේ 4 දෙනාව ඒ ඩික්මන්ට මට උත්තර එන්න ඕන මොකද මේ වෙද්දී සංකරණ කොටස ගොඩාක් ඉවර කරලා තියෙන්නේ මට කියන්නේ ABCD මිනිස්සු 4 දෙනෙක් ඉන්නවා මේ මිනිස්සු 4 දෙනාව සරල රේඛාවක වාඩි කරවන්න පුළුවන් ක්‍රම ගාන කීයද ඔව් හරි good හරි good ක්‍රමාරෝපිත 4ක් ඔව් 24 හරි ක්‍රමාරෝපිත 4 කියන්නේ 24 right හරි එතකොට දැන් ඕකම අපි ගන්නවා මෙන්න මෙහෙම මේ මිනිස්සු 4 දෙනාව වෘත්තයක එහෙම නැත්නම් අපි මේකෙදි කියන වටමේසයක වාඩි කරවන්න පුළුවන් වෙනස් ආකාර ගන්න කොච්චර right මේ මිනිස්සු 4 දෙනාව වටමේසයක වාඩි කරවන්න පුළුවන් ක්‍රම ගාන කීයද ඕක තමයි ඊළඟට අපිට එන ප්‍රශ්නේ. ඒක තමයි මෙතනදී කරන්නේ වෘත්තයක පිළියෙල කිරීම කියලා මාතෘකාව ලියුවා. හරි. වෘත්තයක පිළියෙල කිරීම. බලන්න. දැන් මේ 4 දෙනාව මට පුළුවන් මෙන්න මේ විදියට වාඩි කරවන්න පුළුවන්. තව දැන් අනිත් කට්ටිය කියන්නේ පුළුවන් කට්ටිය මේක ලියලා මට කියන්න ක්‍රම කීයක් තියෙනවද කියලා. තව තියෙනවා දැන් ABCD ලිව්වනේ. A C B D ඔහොම වාඩි කරවන්න පුළුවන්. right තව පුළුවන් A C B B ඔන්න ඔහොම වාඩි කරවන්න පුළුවන්. හරි ක්‍රම තුනයි. තව තියෙනවද ක්‍රම? තව ක්‍රම try කරලා බලන්න කීයක් තියෙනවද කියලා. ක්‍රම 30ක් කීයක් තියෙනවද කියලා බලන්න. තව පුළුවන් A B C D ඔහොම පුළුවන්. පැහැදිලිද? මේ තව ආකාරයක්. right තව A C
sorry ඒක ලිව්වනේ නේ. බලන්න මට කියන්න තව කොහොමද තියෙන්නේ? AB BC ලියලා තියෙන්නේ. BC මෙහෙම. හරි. මෙහෙම පොළොව. තව තියනවද? ලියලා බලන්න කීයක් තියනවද කියලා. 1 2 3 4 5ක් ලිව්වා මම. තව තියෙයිද? නෑ ඉන්ෆිනිටි නෑ. නෑ අනන්ත ගානක් නෑ. හරි. යම්කිසි නියත අගයක් තියෙන්නේ. බලන්න තව මාරු කරන්න පුළුවන්ද මෙයාලා වෙනස් විදියට? ඔන්න ඔය විදියට වාඩි කරවන්නත් පුළුවන්. ADBC. right බලන්න. ඔයිට වඩා වෙනස් ආකාර තියනවද කියලා? right. එතකොට මිනිස්සු 4 දෙනෙක් ඉන්නවා. මේ මිනිස්සු 4 දෙනාව වටමේසයක වාඩි කරවන්න ඕන වෙනස් ආකාරවලට. එතකොට මට එනවා මේ වගේ ආකාර 6ක්. තවත් ආකාර තියෙනවද කියලා බලන්න. තවත් ආකාර. හොඳට බලලා පිළිතුරු ලබා දෙන්න. හරි. හොඳට බලලා උත්තර හිතලා දෙන්න. නිකම්ම හිතන එකම් කියන්න එපා. බලන්න. කීයක් තියෙනවද කියලා බලන්න. 1 2 3 4 5 6 මීට අමතරව තවත් වාඩි කරවන්න පුළුවන් තවත් වෘත්තයක් මත පිළියෙල කරන්න පුළුවන් ආකාර තියෙනවද? ABCD මිනිස්සු 4 දෙනයි. ඒ මිනිස්සු 4 දෙනාම මේ වටමේසයක් තියෙන්නේ. මේ වටමේසයේ වාඩි කරවන්න ඕන වෙනස් ආකාරවලට. එකිනෙකට වූ වෙනස් ආකාරවලට. මට එන්නේ මේ 6 විතරයි. හරි. බලන්න මට එන්නේ ක්‍රම 6යි. මුලින් ලියන්න යන්න එපා මම ලියන්න වෙලාව දෙනවා. හරි. ක්‍රම 6යි එන්නේ මට. පැහැදිලිද? කාට හරි පුළුවන් නම් ඊට වඩා වෙනස් ආකාරවලට ලියන්න අදින්න මෙයාව මට ඇදලා එවන්න. හරි. හරි පැහැදිලිද? එහෙනම් බලන්න ABCD ACBD ACDB කියන්නේ මෙහෙම එක පැත්තකට සලකන්න. හරි. ABCD ACBD ACDB ADCB ඔන්න ඔය විදිහට තියෙනවා. හරි. මීට වඩා වෙනස් ආකාර එන්නේ නැහැ මට. පැහැදිලිද? එහෙනම් ක්‍රම 6යි. හරි. දැන් මේකටත් අර කලින් ඒවායේ ප්‍රශ්නෙම එනවා. මොකද්ද? දැන් මිනිස්සු 4 දෙනයි ඉන්නේ. මිනිස්සු 20ක් වගේ හිටියොත් නේද? මිනිස්සු 20ක් වගේ හිටියොත් වෙනස් ආකාර කීයද කියලා අපිට මෙහෙම ඇඳ බලන්න බෑ. එහෙනම් මේකටත් යාන්ත්‍රික ක්‍රමයක්. එහෙම නැත්නම් ගණිතයේ කෙටි ක්‍රමයක් මේකටත් තියෙන්න ඕන. පැහැදිලිද? මේකටත් තියෙන්න ඕන. right? හරි. ඔන්න මේ සිද්ධාන්තයට තමයි අපි 5 වෙනි ප්‍රමේය ඉගෙන ගන්න. හරි. 5 වෙනි ප්‍රමේය. නෑ ඒ වෙන තැනකට දැම්මත් මල්ලි මම කිව්ව එක දිශාවකට සලකන්න කියලා. ඒකට පැටලෙන්නේ නැහැ. දැන් ඒ මෙතනට දැම්මත් එක දිශාවකට සැලකුවොත් ඔයාලට එන්නේ මේ පිළිවෙලම විතරයි. හරි. ඒ උඩට දාලා ලිව්වත් ඔයාලා දක්ෂිනාවර්තව හෝ වාමාවර්තව හිතුවොත් මේ ආකාර ටිකම විතරයි එන්නේ. හරි. පැහැදිලිද? ඒක තමයි මම කියවර දිශාවකට හිතන්න කියලා. ABCD ACBD ඔන්න ඔය විදියට. හරි. දැන් බලන්නකෝ මෙහෙම. A ඉන්නවා. හරිද? ඒකේ දෙපැත්තේ මේ දෙන්න ඉන්නවා. හරි. තවදුරටත් ඒව මෙහෙට වාඩි කෙරෙව්වත් ඒකේ දෙපැත්තේ මේ දෙන්නනේ ඉන්නේ. හරි. ඒ මෙතන ඉන්නකොට ඒකේ දෙපැත්තේ මෙයා ඉන්නවා. හරිද? තව එක ආකාරයක් තියෙනවා. ඒකේ දෙපැත්තට මේ දෙන්නව ගන්න පුළුවන්. මෙන්න මේ විදිය. හරි.
A ගේ වම් අත පැත්තේ B ඉන්න අවස්ථාවයි දකුණු අත පැත්තේ D ඉන්න අවස්ථාවයි. A ගේ වම් අත පැත්තේ D ඉන්න අවස්ථාවයි A ගේ දකුණු අත පැත්තේ B ඉන්න අවස්ථාවයි. ඒ වෙන තැනකට දැම්මත් මල්ලි දකුණු අත පැත්තයි වම් අත පැත්තයි මේ ආකාර දෙක විතරයි තියෙන්නේ. හරි. පැහැදිලිද? ඒ වෙන තැනකට දැම්ම කියලා එයාලා වාඩි වෙන විදිය වෙනසක් වෙන්නේ නැහැ. මොකද මේක රවුමක්නේ. මේක වටමේසයක්. රයිට්. ඕක සරල රේඛාවක් වුණා නම් තැන් වෙනස් කර කර එතකොට වෙනස් ආකාර එනවා. හරි. නමුත් මෙයා වටමේසෙක ඉන්නේ. පැහැදිලිද? එතකොට අපි සලකන්නේ මේ වටමේසෙ වාඩි වෙලා ඉන්න දෙන්නගේ දෙපැත්ත ගැන විතරයි. හරි දෙපැත්ත හදන්න පුළුවන් ආකාර කීයද? right දැන් ඒව මෙතනට දැම්මත් අපිට BD සහ DB විතරයි B සහ D කියන මිනිස්සු දෙන්නව වාඩි කරවන්න පුළුවන් ආකාර දෙක. හරි ඒක තව ආකාරයක් විදිහට අපිට ගන්න බෑ. ඒ මෙතනට දාලා BD ඒ මෙතනට දාලා DB කියලා එහෙම ගන්න බෑ. ඒකත් මේකම තමයි. හරි මොකද මේ මිනිස්සයාගේ දකුණු අත පැත්තේ වම් අත පැත්තේ B සහ D ඉන්නේ අනිවාර්යයෙන්. පැහැදිලිද? ඒක නිසා මට එන්නේ ක්‍රම 6ක් විතරයි. පැහැදිලිද? එතකොට මේකට තියෙනවා යාන්ත්‍රික ක්‍රමයක් මෙන්න මේ විදියට. දැන් මම මේ ප්‍රමේය පහ තමයි ගොඩනගා ගන්න උත්සාහ කරන්නේ. අවයව හතරක් තියෙනවනේ දැන් මෙතන. ඒ කියන්නේ මිනිස්සු හතර දෙනෙක් ඉන්නවනේ. යාන්ත්‍රික ක්‍රමයක් තියෙනවා. අවයව සංඛ්‍යාවක් තියෙනවා නම් ඒ අවයව සංඛ්‍යාවෙන් එකක් අඩු කරලා ක්‍රමාරෝපිතය ගත්තාම වටමේසයක එහෙම නැත්නම් වෘත්තයක පිළියෙල කරන්න පුළුවන් ආකාර ගන්න එනවා කියන්නේ. ඒ කියන්නේ දැන් හතරක් තියෙනවනේ. මට මේකේ වෙනස් ආකාර ගන්න පුළුවන් 4 ඍණ 1 ක්‍රමාරෝපිතය. හරි 4 ඍණ 1 ක්‍රමාරෝපිතය. පැහැදිලිද? ඒ කියන්නේ ක්‍රමාරෝපිත 3යි. ක්‍රමාරෝපිත 3යි කියලා කියන්නේ 6. පැහැදිලිද? ඔන්නෝම ප්‍රමේයක් තියෙනවා අපිට. මොකද්ද? අවයව හතරක් තියෙනවා නම් වටමේසයක නම් එහෙම නැත්නම් වෘත්තයක නම් මේවා පිළියෙල කරන්න ඕන. මොකද්ද කරන්නේ? අවයව සංඛ්‍යාවෙන් එකක් අඩු කරලා ක්‍රමාරෝපිතය ගන්න. පැහැදිලිද? හරි. ලියන්නකෝ. ඒකම උදාහරණයක් ලියන්න. A, B, C, D A B C D මිනිසුන් 4 දෙනෙකු වටමේසයක පිළියෙල කළ හැකි ආකාර ගාන කොපමණද? වෙනස් ආකාර ගාන කොපමණද? A B C D මිනිසුන් 4 දෙනෙකු වටමේසයක වාඩි කරවිය හැකි වෙනස් ආකාර ගණන කොපමණද? හරි. කියලා මේ 6 ඇඳගන්න මේ වෘත්ත 6 ඇඳගන්න. ඊට වඩා වෙනස් ආකාර තියෙනවා නම් කියන්නේ ඒ වෙන තැනකට දැම්මත් මතක තියාගන්න දෙපැත්තේ ඉන්න දෙන්න වෙනස් වෙන්නේ නැහනේ. හරි ඒ මෙතනට දාලා ලිව්වත් ඔයාලට ලියන්න වෙන්නේ BDDB එහෙම නැත්නම් DCCD ඔය විදියටම තමයි. හරි. රයිට් රූපසටහන ඇඳගෙන ක්‍රම 6යි කියලා ලියලා ඊට පස්සේ යාන්ත්‍රික ක්‍රමය ලියා ගන්න. හරි. මේක යාන්ත්‍රික ක්‍රමය. 4 ඍණ 1 ක්‍රමාරෝපිතය ඒක යාන්ත්‍රික ක්‍රමය. රයිට් ඒකත් ලියා ගන්න. ඊට පස්සේ මම ප්‍රමේය පහ දෙන්නම්. ප්‍රමේය පහ. ඉක්මන් කරන්න. තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් අහන්න. හරි. මොකද හරි වැදගත් මේවා. හරිද?
හරි නේද? මකනවා. දැන් මම මේක පොඩ්ඩක් තියාගන්නවා. ඔයාලට පැහැදිලි කරන්න. දැන් මම ඒව මෙතනට දානවා. හරිද? ඒව මෙතනට දානවා. එතකොට මේ අර මල්ලි කෙනෙක් ප්‍රශ්නයක් අහපු නිසා මම මේක ලියන්නේ. හරි? ඒ කියන්නේ සමහරවිට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඇයි ඒව වෙන තැනකට දාලා අපිට වෙනස් ආකාර වලට ගන්න බැරිද කියලා. මම දැන් මේ A මාක් කරනවා. A වෙන තැනකට දානවා. හරිද? C මෙතනට දානවා. B D. එහෙම නැත්නම් A C B D. දැන් බලන්න මේවා මේ හතරේ වෙනසක් තියෙනවද? වෙනසක් නැහැ. බලන්න. දැන් මෙතනදී A ගේ මේ බලන්න මෙතන ඉන්න ඒ මිනිස්සයාගේ හරිද? දකුණු අත පැත්තේ ඉන්නවා. ඔයාලා බලන්න මෙහෙම වාඩි වෙලා ඉන්නේ. හරි? මෙහෙම වාඩි වෙලා ඉන්නේ. දකුණු අත පැත්තේ ඉන්නවා B. හරි? වම් අත පැත්තේ ඉන්නවා D. දැන් එයා මෙහෙම වාඩි වෙලා ඉන්නේ. හරි? මෙන්න මේ විදිහට වාඩි වෙලා ඉන්නේ යා. හරි? එයා මෙන්න මේ පැත්ත බලාගෙන ඉන්නේ. හරි? ඒක තමයි දකුණු අත පැත්තේ B, වම් අත පැත්තේ D. හරි? දැන් එයා මේ අවස්ථාව හිතන්න. එයා දැන් මෙන්න මේ විදිහට ඉන්නේ මෙතන. හරි? වාඩි වෙලා. මේ අපි උඩ මේ කුරුල්ලෙක්ගේ බලනවා වගේ නේද? টොප් view එක මේ බලන්න. එතකොට මෙයාගේ වම් අත පැත්තේ ඉන්නේ D, දකුණු අත පැත්තේ ඉන්නේ B. වෙනසක් තියෙනවද? වෙනසක් නැහැ. හරි? ඒ කියන්නේ අපිට මෙහෙම උඩ ඉඳන් බැලුවට මේක වෙනස් කියලා පෙනුනට මේ මනුස්සයට ඒකේ වෙනසක් නැහැ. මෙතන ඉන්න කෙනාට වෙනසක් නැහැ. හරි? එයා බලනවා එයාගේ දකුණු අත පැත්තේ මේ අවස්ථාවේ ඉන්නේ B, වම් අත පැත්තේ මේ අවස්ථාවේ ඉන්නේ D. මේ අවස්ථාවෙත් එහෙමයි. දකුණු අත පැත්තේ ඉන්නේ B, වම් අත පැත්තේ ඉන්නේ D. එහෙනම් A මෙතනට දැම්ම කියලා වෙනස් ආකාරයක් එන්නේ නැහැ. හරි? A මෙතනට දැම්ම කියලා වෙනස් ආකාරයක් එන්නේ නැහැ. පැහැදිලිද? හරි? එතකොට මේ අවස්ථාවේදී මෙයා බලනවා එයාගේ මූණ ඒ කියන්නේ එයාට සම්මුඛව ඉන්නේ C. එයාගේ හරි කෙලින් ඉන්නේ C. right? ඊට පස්සේ මෙතන ඉඳගෙනත් එයා බලනවා එයාගේ හරි කෙලින් ඉන්නේ C. right? හරි කෙලින් ඉන්නේ C. පැහැදිලිද? එතකොට මේ අවස්ථා දෙකේ වෙනසක් නැහැ. මේ අවස්ථා දෙක එකයි. හරි. මේ අවස්ථාව ගමු. මේ අවස්ථාවේ A කියන කෙනාගේ වම් අත පැත්තේ ඉන්නේ B, දකුණු අත පැත්තේ ඉන්නේ D. ප්‍රතිමුඛව ඉන්නේ සම්මුඛව ඉන්නේ සම්මුඛව ඉන්නේ C. මෙතන බලන්න. එයාගේ දකුණු වම් අත පැත්තේ ඉන්නේ B. මේක වගේමයි. වම් අත පැත්තේ ඉන්නේ B. මෙයාගේ දකුණු අත පැත්තේ ඉන්නේ D. මෙයාගේ දකුණු අත පැත්තේ ඉන්නේ D. හරි. සම්මුඛව ඉන්නේ C. සම්මුඛව ඉන්නේ C. එහෙනම් වෙනසක් නැහැ. ඒ වෙනස් කළා කියලා වෙනස් ආකාරයක් ඉන්නේ නැහැ. පැහැදිලිද? ඒ ඉන්න තැන වෙනස් කළා කියලා වෙනස් ආකාරයක් එන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. right? මොකද අපි මෙයාලව පිළියෙල කරන්නේ වෘත්තයක නිසා. හරි? right. ප්‍රමේය පහ ලියන්න. මම හිතන්නේ ප්‍රමේය පහ තමයි. ප්‍රමේය පහ ලියන්න. අපි මේ වෙනකන් ලියලා තියෙන්නේ මම හිතන්නේ ප්‍රමේයන් 4යි නේද? ප්‍රත්‍යක්ෂය කියලා එකක් ලිව්වා. ඊට පස්සේ ප්‍රමේයන් 4ක් කිව්වා. හරි? පැහැදිලිද? ලියන්න ප්‍රමේය පහ. වෙනස් වස්තුන් n ගණනක් වෙනස් වස්තුන් n ගණනක් වෙනස් වස්තුන් n ගණනක් වෘත්තයක පිළියෙල කළ හැකි වෙනස් ආකාර ගණන වෙනස් වස්තුන් n ගණනක් වෘත්තයක පිළියෙල කළ හැකි වෙනස් ආකාර ක්‍රමාරෝපිත n ඍණ එකකි. බෝඩ් එකේ ලියලා තියෙනවා. ක්‍රමාරෝපිත n ඍණ එකකි. right. දැන් මොකද්ද? ප්‍රමේය පහ වෙනස් වස්තුන් n ගණනක් වෘත්තයක පිළියෙල කළ හැකි වෙනස් ආකාර ගණන ක්‍රමාරෝපිත n ඍණ එකකි. ඒක තමයි ප්‍රමේය පහ. වෙනස් වස්තුන් n ගණනක් වෘත්තයක පිළියෙල කළ හැකි වෙනස් ආකාර ගණන
ක්‍රමාරෝපිත එන්ට්‍රින එකකි. ක්‍රමාරෝපිත එන්ට්‍රින එක තමයි මම මේ බෝඩ් එකේ ලියලා තියෙන්නේ. right. හරි උදාහරණයක් ලියන්න. පළවෙනි උදාහරණය ලියා ගන්න. සිසුන් 6 දෙනෙක් වටමේසයක වාඩි කරවිය හැකි වෙනස් ආකාර ගණන කොපමණද? සිසුන් 6 දෙනෙක් වටමේසයක වාඩි කරවිය හැකි වෙනස් ආකාර ගණන කොපමණද? සිසුන් 6 දෙනෙක් වටමේසයක වාඩි කරවිය හැකි වෙනස් ආකාර ගණන කොපමණද? තග්ගාල උත්තරය වන්න. සිසුන් 6 දෙනෙක් ඉන්නවා. හරියට හරි. සිසුන් 6 දෙනෙක් ඉන්නවා. වටමේසයක වාඩි කරවන්න පුළුවන් වෙනස් ආකාර ගන්න. කෙලින්ම ප්‍රමේයයට දාන්න. අන්දෙන් ඉන්න ඕනේ නැහැ. මට උත්තරේ යෝන සුළු කරලා උත්තරේ වන්න. ඔව් හරි. සිසුන් 6යි ඒ කියන්නේ n සමානයි 6යිනේ. වෙනස් වස්තුන් ගණන 6යි. එහෙනම් වෙනස් ක්‍රම ගණන 6 ඍණ 1 ක්‍රමාරෝපිත 5යි 120යි. හරිද? ඒසියෙම අපිට පිළිතුර ගන්න පුළුවන් ක්‍රමයට දාන්න. right? සිසුන් 6 දෙනෙක් ඉන්නවා. එහෙනම් වටමේසයක වාඩි කරවන්න පුළුවන් වෙනස් ආකාර ගාන 6 ඍණ 1 ක්‍රමාරෝපිතයි. right. ඊළඟ ගාන ලියන්න. සිසුන් 6 දෙනෙක් ඊළඟ ගාන සිසුන් 6 දෙනෙක් වටමේසයක වාඩි කරවිය යුත්තේ සිසුන් 6 දෙනෙක් වටමේසයක වාඩි කරවිය යුත්තේ සිසුන් 6 දෙනෙක් වටමේසයක වාඩි කරවිය යුත්තේ විශේෂිත සිසුන් දෙදෙනෙක් සිසුන් 6 දෙනෙක් වටමේසයක වාඩි කරවිය යුත්තේ විශේෂිත සිසුන් දෙදෙනෙක් එක ළඟ සිටිනසේය. හරි. එක ළඟ සිටිනසේය. එසේ වාඩි කරවිය හැකි වෙනස් ආකාර ගණන කොපමණද? සිසුන් 6 දෙනෙක් වටමේසයක වාඩි කරවිය යුත්තේ විශේෂිත සිසුන් දෙදෙනෙකු එක ළඟ සිටිනසේය. එසේ වාඩි කරවිය හැකි වෙනස් ආකාර ගණන කොපමණද? ඔව් විවිධ පිළිතුරු ලැබෙනවා. ඔව් දැන් ශිෂ්‍යයෝ 6 දෙනෙක් ඉන්නවා. දැන් ඔයාලා හිතන්න ඔයාලගේ පාසලේ මොකක් හරි ක්ලබ් එකක සංගමයක මීටින් එකක් රැස්වීමක්. හරිද? ඒකේ සභාපති සහ ලේකම් එක ළඟ වාඩි වෙන්න ඕනේ. right? සභාපති සහ ලේකම් එක ළඟ වාඩි වෙන්න ඕනේ. හැම නිතරම. right? ඒ කියන්නේ විශේෂිත සිසුන් දෙදෙනෙකු එක ළඟ සිටින්න ඕන අනිවාර්යයෙන්. පැහැදිලිද? අපිට අපෙන් අහනවා එහෙම වාඩි කරවන්න පුළුවන් වෙනස් ආකාර ගණන කොපමණද කියලා. හිතන්න. A B C D E සහ F සිසුන් 6 දෙනෙක් ඉන්නවා. මේ 6 දෙනාගෙන් A සහ B කියන දෙන්නා හැම නිතරම එක ළඟ ඉන්නවා. ඒ කියන්නේ කොහොම හැදුවත් A සහ B දෙන්න එක ළඟ ඉන්නවා. පැහැදිලිද? එහෙනම් අපිට පුළුවන් නේද මේ දෙන්න එක්කෙනෙක් කියලා හිතන්න. අපි අර සරල රේඛාවක පිළියෙල කරනකොට ගලේ
නේද? සරල රේඛාවක පිළියෙල කරනකොට අපි කලේ කොහොමද? මේ දෙන්න එක්කෙනෙක් කියලා හිතුවා. එක ළඟ ඉන්න ඕන දෙන්න එක්කෙනෙක් කියලා හිතනවා. right? ඔන්න බලන්න එහෙනම්. එහෙනම් වෙනස් වස්තුන් කීයක් තියෙනවද? 5යි. වෙනස් වස්තුන් 5යි. එහෙම නේද? වෙනස් වස්තුන් 5ක් තියෙනවා. හරිද? මේ 4 දෙනයි මේ දෙන්න එක්කෙනෙක් විදිහට හිතනවා. දැන් ආයෙ හිතලා එවන්න අනිත් කට්ටිය. හරි. වෙනස් වස්තුන් 5යි. දැන් එතකොට මේ 5 දෙනාව වාඩි කරවන්න පුළුවන් වට මේසයක වාඩි කරවන්න පුළුවන් වෙනස් ආකාර ගණන පහරින එකේ ක්‍රමාරෝපිත. හරි. ඇයි දැන් 5 දෙනයි ඉන්නේ? එක්කෙනයි දෙන්නයි තුන් දෙනයි හතරයි පහයි. මොකද මේ දෙන්න එක්කෙනෙක් විදියට හිතනවා. right? එහෙනම් වට මේසයක වාඩි කරවන්න පුළුවන් පහරින එක ක්‍රමාරෝපිත. හැබැයි අපිට පුළුවන් මේ දෙන්න එක්කෙනා මාරු කරන්න. ඒ කියන්නේ මට පුළුවන් මෙයාව C F D E මේ හතර දෙනා ඒ විදිහටම වාඩි කරවලා මෙතනට B වාඩි කරවලා මෙතනට A වාඩි කරවලා. කලින් මෙතන A මෙතන B නේ. පැහැදිලි. ඒ කියන්නේ මේ දෙන්නම එකිනෙකව මාරු කරවන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් ක්‍රම දෙකයි. මෙහෙමයි මෙහෙමයි. හරි. වැඩි කිරීම ක්‍රම දෙකයි. පැහැදිලිද? එහෙනම් උත්තරේ එන්නේ ක්‍රමාරෝපිත 4 වැඩි කිරීම 2. 48. පැහැදිලිද? 48යි. right? සිසුන් 6යි 6න් විශේෂිත සිසුන් දෙදෙනෙක් එක ළඟ ඉන්න ඕන. ඒ විශේෂිත සිසුන් දෙදෙනා AB නම් අපි හිතනවා මේ දෙන්න එක්කෙනෙක් කියලා. හිතලා 1 2 3 4 එතකොට 5යි ඉන්නේ. මේ 5 දෙනාව වට මේසයක වාඩි කරවන්න පුළුවන් ක්‍රම ගන්න පහරින එක. අපිට තව පුළුවන් මේ දෙන්න එකිනෙක අමාරු කරවන්න ABBA කියලා. එහෙනම් එතනට ක්‍රම දෙකයි මුළු ක්‍රම ගණන 48. පැහැදිලිද? හරි. අපි පැහැදිලි දැන් තියනවා නම් ටග් ගාලා අහන්න. හරි. කවුරුත් ප්‍රශ්න අහලා නැහැ. ඒක නිසා මම ඊළඟ ගන්නට යනවා. තේරෙන්නේ නැත්නම් අහන්න. හරි. පැහැදිලිද? සිසුන් 6යි 6න් විශේෂිත සිසුන් දෙනෙක් එක ළඟ ඉන්නවා නම් ඒ සිසුන් දෙදෙනා එක්කෙනෙක් කියලා හිතනවා. අර සරල රේඛාවක හිතුවා වගේම සරල රේඛාවක පිළියෙල කරද්දී හිතුවා වගේම එතකොට සිසුන් 5යි කියලා අපි හිතනවා. ඒ 5 දෙනා වට මේසයක වාඩි කරවන්න පුළුවන් ක්‍රමයට අනුව පස්වෙනි ක්‍රමයට අනුව පහරින එකේ ක්‍රමාරෝපිතය ඒ විශේෂිත සිසුන් දෙදෙනා ඒ දෙන්න එක ළඟ මාරු කරන්න පුළුවන් ABBA විදියට අර අන්තිම රූප දෙක මෙතන මේකයි හා එකයි. එහෙනම් අපිට පුළුවන් එතන ක්‍රම දෙකයි ක්‍රමාරෝපිත 4 වැඩි කිරීම 2 48. පැහැදිලිද? හරි. ඊළඟ උදාහරණ ගාන සිසුන් 7 දෙනෙකු වටමේසයක වාඩි කරවිය යුත්තේ ඉක්මනට ලියා ගන්න ගාන සිසුන් 7 දෙනෙකු වටමේසයක වාඩි කරවිය යුත්තේ විශේෂිත සිසුන් දෙදෙනෙකු එක ළඟ නොසිටිනසේය. ඔන්න. විශේෂිත සිසුන් දෙදෙනෙකු එක ළඟ නොසිටිනසේය. එසේ වාඩි කරවිය හැකි වෙනස් ආකාර ගණන කොපමණද? සිසුන් 7 දෙනෙකු වටමේසයක වාඩි කරවිය යුත්තේ විශේෂිත සිසුන් දෙදෙනෙකු එක ළඟ නොසිටිනසේය. එසේ වාඩි කරවිය හැකි වෙනස් ආකාර ගණන කොපමණද? right, hurry up. හරිද? විශේෂිත සිසුන් දෙදෙනෙකු එක ළඟ නොසිටිනසේ සිසුන් 7 දෙනෙක් වටමේසයක වාඩි කරවිය හැකි වෙනස් ආකාර ගණන තමයි. හරිද?
එහෙනම් අර සරල රේඛාවක වගේම තමයි. එක ළඟ නොසිටිනසේ හදන්න නම් මුලින් එක ළඟ සිටිනසේ හදලා මුළු ආකාර ගානෙන් අඩු කරනවා. පැහැදිලිද? දැන් මෙහෙම හිතන්න. සිසුන් 7 දෙනාම වටමේසයක වාඩි කරවිය හැකි වෙනස් ආකාර ගණන 7 දෙනාම. හරිද? 7 දෙනාම වටමේසයක වාඩි කරවිය හැකි වෙනස් ආකාර ගණන එහෙම ලියන්න වාක්‍ය හරි. සිසුන් 7 දෙනාම වටමේසයක වාඩි කරවිය හැකි වෙනස් ආකාර ගණන 4 ඍණ 1 ක්‍රමාරෝපය. 4 ඍණ 1 ක්‍රමාරෝපය. විශේෂිත සිසුන් දෙදෙනෙකු එක ළඟ සිටිනසේ වාඩි කරවිය හැකි වෙනස් ආකාර ගණන. එතකොට මේ සිසුන් දෙදෙනා එක්කෙනෙක් විදිහට හිතනවා කලින් ගන්නවට. හරි. එතකොට අපි හිතනවා සිසුන් ඉන්නේ 6 දෙනෙක්. පැහැදිලිද? හරි. එතකොට කොහොමද එන්නේ? 6 ඍණ 1 ක්‍රමාරෝපිතය වැඩි කිරීම 2. මොකද මේ සිසුන් දෙදෙනා එක ළඟ මාරු කරන්න පුළුවන්. හරි. පැහැදිලිද? දැන් අපෙන් අහන්නේ විශේෂිත සිසුන් දෙදෙනෙකු එක ළඟ නොසිටින ආකාරය. හරි. සිටින ආකාර ගාන හොයලා මුළු ක්‍රම ගණනෙන් සිටින ආකාර ගාන අඩු කළාම එන්නේ නොසිටින ආකාර ගාන. පැහැදිලිද? එහෙනම් එන්නේ මොකද්ද? දැන් ඊට පස්සේ ලියනවා විශේෂිත සිසුන් දෙදෙනෙකු එක ළඟ නොසිටින ආකාර ගාන. කොහොමද එන්නේ? ක්‍රමාරෝපිත 6න් අඩු කරන්න ඕන. ක්‍රමාරෝපිත 5 වැඩි කිරීම 2. ක්‍රමාරෝපිත 6න් අඩු කරනවා. ක්‍රමාරෝපිත 5 වැඩි කිරීම 2. මුළු වාඩි කරවන්න පුළුවන් මුළු වෙනස් ගානෙන් වෙනස් ක්‍රම ගණනෙන් අඩු කරනවා. විශේෂිත සිසුන් දෙදෙනා එක ළඟ ඉන්න ආකාර ගන්න. එතකොට මට එනවා විශේෂිත සිසුන් දෙදෙනා එක ළඟ නොසිටින ආකාර ගන්න. පැහැදිලිද? හරි. ඕක තමයි පිළිතුර ගන්න විදිහ. right? ඕක තමයි පිළිතුර ගන්න විදිය. ගොඩක් ළමයි මට උත්තරේ එවලා තියෙනවා. හරි. තවත් අය පොඩියට වැරදි පොඩි සුළු වැරදිමක් වෙලා තියෙනවා ගොඩක් අයට. හරි. ඒගොල්ලෝ මේක හදාගන්න. ක්‍රමාරෝපිත 6 ඍණ ක්‍රමාරෝපිත 5 වැඩි කිරීම 2. ඒක හිතුව විදිය තමයි මම අර කිව්වේ. හරි. මුලින්ම සිසුන් 7 දෙනාම අරගෙන වාඩි කරවන්න පුළුවන් වෙනස් ආකාර ගන්න අරගෙන විශේෂිත සිසුන් දෙදෙනා එක්කෙනෙක් කියලා හිතලා එතකොට සිසුන් 6 දෙනයිනේ ඔක්කොම ඉන්නේ. 6 දෙනාව වෙන වටමේසයක වාඩි කරවන්න පුළුවන් 6 ඍණ 1. වැඩි කිරීම 2. වැඩි කිරීම 2 දාන්නේ ඇයි? අර කලින් ගානේ වගේ ඒ සිසුන් දෙදෙනා එක ළඟ මාරු කරන්න පුළුවන්. එතකොට අපිට එනවා විශේෂිත සිසුන් දෙදෙනා එක ළඟ සිටින ආකාර ගන්න. එතකොට මොකද්ද වෙන්නේ? මුළු ආකාර ගානෙන් එක ළඟ සිටින ආකාර ගන්න අඩු කළාම මට එනවා විශේෂිත සිසුන් දෙදෙනා එක ළඟ නොසිටින ආකාර ගන්න. පැහැදිලිද? හරි. right. තේරුන්නේ නැහැ කියපු මල්ලිලා නංගිලට තේරුණාද කියලා මට මැසේජ් එකක් එවන්න. තේරුන්නේ නැහැ කියලා කිව්ව කට්ටිය. මට තේරුන්නේ නැහැ කියලා. හරි right. හරි. ඊළඟට right. ඊළඟට කියන්න ගානක්. දැන් මේකේ උත්තරේ 480යි. හරි. මේකේ උත්තරේ 480යි. පැහැදිලිද? හරි. ඊළඟට ලියන්න ගානක්. ගැහැණු ළමයින් 6 දෙනෙකු හා පිරිමි ළමයින් 6 දෙනෙකු ගැහැණු ළමයින් 6 දෙනෙකු හා පිරිමි ළමයින් 6 දෙනෙකු වෘත්තාකාර මේසයක වාඩි කරවිය යුත්තේ ඉක්මනට ගාන ලියා ගන්න. ගැහැණු ළමයින් 6 දෙනෙකු හා පිරිමි ළමයින් 6 දෙනෙකු වෘත්තාකාර මේසයක වාඩි කරවිය යුත්තේ ගැහැණු ළමයි දෙදෙනෙකු එක ළඟ නොසිටින සේය. වෘත්තාකාර මේසයක වාඩි කරවිය යුත්තේ ගැහැණු ළමයින් දෙදෙනෙකු එක ළඟ නොසිටින සේය.
ගැහැණු ළමයින් 6 දෙනෙකු හා පිරිමි ළමයින් 6 දෙනෙකු වෘත්තාකාර මේසයක වාඩි කරවිය යුත්තේ ගැහැණු ළමයින් 2 දෙනෙකු එක ළඟ නොසිටිනසේය. එසේ වාඩි කරවිය හැකි වෙනස් ආකාර ගණන කොපමණද? එසේ වාඩි කරවිය හැකි වෙනස් ආකාර ගණන කොපමණද? right. ගැහැණු ළමයි 6ක් ඉන්නවා, පිරිමි ළමයි 6ක් ඉන්නවා. ගැහැණු ළමයි දෙන්නෙක් එක ළඟ ඉන්නේ නැති වෙන විදියට වටමේසයක වෘත්තාකාර මේසයක වාඩි කරවන්න පුළුවන් වෙනස් ආකාර ගණන කොපමණද කියලා අහනවා. දැන් සල රේඛාවක වාඩි කරවද්දි මම කිව්ව දේවලුත් ඔළුවට අරගෙන උත්සාහයක් දෙන්න බලන්න. උත්සාහයක් දීලා තමන් පිළිතුර ගත්තනම් එවන්න. හරි. මේ සංකරණ සංයෝජන කියන පාඩම මේ අපි හිතනවට වඩා වෙනස් විදියට තමයි ගානේ උත්තරේ ගන්නෙ. හරි. මෙතන මට පේන්න තියෙනවා හරි පිළිතුරු කිහිපයක් සමග වැරදි පිළිතුරු කිහිපයක්. ඒ වැරදි වුණාට ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් මල්ලිලා නම් ගිහලා හිතන විදිය වෙනසක් නෙවෙතන වෙලා තියෙන්නේ. හරි. එතන හිතන විදියේ වෙනසක් තමයි වෙලා තියෙන්නේ. එහෙනම් හරියට හිතන විදිය අපි අවබෝධ කරගන්නවා. right. හරියට හිතන විදිය අපි අවබෝධ කරගෙන තමයි මේ ගාන හදන්නේ. පැහැදිලිද? හරි. එතකොට දැන් ඔන්න පිරිමි ළමයි 5යි පිරිමි ළමයි 6යි ගැහැණු ළමයි 6යි. හරිද? right. බලමු. අර සරල රේඛාවේ හදපු විදියට හදමු අපි. එනවනේ ලේසියෙන්ම උත්තරේ. පිරිමි ළමයි 6යි ගැහැණු ළමයි 6යි ඉන්නේ. මුලින්ම වාඩි කරවන්න ඕන කවුද එතකොට? මම අර සරල රේඛාවක පිළියෙල කරනකොට කිව්වා. මුලින්ම මේගොල්ලෝ වාඩි කරවන්න එතකොට වැඩේ ලේසි කියලා. නේද? හරි. ඔන්න වටමේසෙ. හරි. පිරිමි ළමයි 5 දෙනයි. පිරිමි ළමයි 6යිනේ. පිරිමි ළමයි 6යි ගැහැණු ළමයි 6යි. පිරිමි ළමයි 6යි ගැහැණු ළමයි 6යි. පැහැදිලිද? මුලින්ම වාඩි කරවන්න ඕන පිරිමි ළමයි. ඇයි ඒ? දැන් ගැහැණු ළමයි දෙන්නෙක් නේ එක ළඟ නොසිටිනසේ අපි ඉඳන්න ඕන. අපි මුලින් ගැහැණු ළමයි වාඩි කළොත් මම මේ වාඩි කරවනවා ගැහැණු ළමයි 6 දෙනා. හරිද? ඊට පස්සේ පිරිමි ළමයි 5 දෙනා ගිහිල්ලා මෙතනයි හරිද? 1යි 2යි 3යි 4යි 5යි. හරි. පිරිමි ළමයි ඔව් 5යි 6යි. ඔහොම වාඩි වෙන්නත් පුළුවන්. මේකේ එහෙම ගැටලුවක් නෑ. මේක අපිට පුළුවන් නේ සරල රේඛාව තමයි මේ ප්‍රශ්නේ එන්නේ. මේක අවුලක් නෑ. මේක ඔයාලට කැමති එක්කෙනෙක්ව වාඩි කරවන්න පුළුවන්. හරි. මේකේ සරල රේඛාවක වගේ ගැටලුවක් එන්නේ නෑ. අර සරල රේඛාවකනේ තැන් දෙකක් තිබ්බේ. හරි. මේකේ 6 දෙනා ගානට 6 තැනේ වාඩි වෙන්න පුළුවන්. ඒ නිසා ගැටලුවක් නෑ. මුලින් ගැහැණු ළමයි වාඩි කළත් පිරිමි ළමයි වාඩි කළත් ප්‍රශ්නයක් නෑ මේකේ. හරි. රයිට් අපි මුලින් පිරිමි ළමයි වාඩි කරවමුකෝ. හරි. ඔයාලා කැමති නම් ගැහැණු ළමයි වාඩි කරවන්න. ගැටලුවක් නෑ. ladies first නම් දෙන්න ගැහැණු ළමයින්ට chance එක. එහෙම නැත්නම් පිරිමි ළමයි වාඩි කරවන්න. හරි. ඔන්න මම පිරිමි ළමයි වාඩි කරවනවා. හරි. මොකද පිරිමි ළමයි ඒගොල්ලෝන්ට වාඩි වෙන්න කිව්වොත් ඒගොල්ලෝ ගිහින් අර ඒගොල්ලෝ කැමති තැන් වලින් වාඩි වෙනවා. හරි. ඒ නිසා මම කරන්නේ මොකද්ද? මුලින් මම ගැහැණු මේ පිරිමි ළමයි වාඩි කරලා ඉන්නවා. මුලින් ගැහැණු ළමයි වාඩි කරවලා මම කිව්වොත් පිරිමි ළමයින්ට ගිහිල්ලා ඔයාලා දැන් වාඩි වෙන්න කියලා. එපාර මොකද්ද කරන්නේ? පිරිමි ළමයි අර නේද? දන්නවනේ. හරි. ගිහිල්ලා එක එක තැන් වලින් ඒගොල්ලොන්ට කැමති තැන් වලින් වාඩි වෙනවා. එහෙම බෑ. දැන් මම කරන්නේ මොකද්ද? මම මුලින් පිරිමි ළමයි වාඩි කරවනවා. ඔන්න. පිරිමි ළමයි 6 දෙනාව වාඩි කෙරෙව්වා. B5 B6 ඊට පස්සේ මං ගැහැණු ළමයි දැන් මේ පිරිමි ළමයි 6 දෙනාව ඔහොම වාඩි කරවලා හරිද පිරිමි ළමයිව වටමේසයේ අපිට වෙනස් ආකාර වලට වෙනස් කරන්න පුළුවන් නේ දැන් මෙහෙම ඉන්නකොට මම මේ 6 දෙනාව එකිනෙකා මාරු කරනවා හරි ගැහැණු ළමයි වාඩි කරවන්න කලින් මට පිරිමි ළමයිව වෙනස් කරන්න පුළුවන් නේ කැමති විදියට හරි එහෙනම් මම මුලින් ලියනවා පිරිමි ළමයි 6 දෙනා වටමේසයේ වාඩි කරවිය හැකි වෙනස් ආකාර ගණන්
පැහැදිලිද? මුලින්ම මම මොකද්ද කරන්නේ? පිරිමි ළමයි 6 දෙනා වටමේසයේ වාඩි කරවිය හැකි වෙනස් ආකාර ගණන. කීයද? පිරිමි ළමයි 6 දෙනා වටමේසයේ වාඩි කරවිය හැකි වෙනස් ආකාර ගණන 6 ඍණ 1 ක්‍රමාරෝපිත. ක්‍රමාරෝපිත 5යි. පිරිමි ළමයි 6 දෙනාව වටමේසයේ වෙනස් ආකාර වලට වාඩි කරවන්න පුළුවන්. දැන් ඊට පස්සේ මම කියනවා පළවෙනි ගෑනු ළමයට ඔයා ගිහින් දැන් වාඩි වෙන්න. එයාට තියෙනවා එතකොට ස්ථාන 1 2 3 4 5 6ක් තියෙනවා. එහෙනම් පළවෙනි ගැහැණු ළමයට තියෙනවා ක්‍රම 6ක්. හරිද? පළවෙනි ගැහැණු ළමයා යම් කිසි තැනක වාඩි වුණාම හරි. පළවෙනි ගැහැණු ළමයා යම් කිසි තැනක වාඩි වුණාම මම ඊට පස්සේ දෙවෙනි ගැහැණු ළමයට කියනවා ඔයා දැන් ගිහින් වාඩි වෙන්න. එතකොට එයාට තියෙනවා තැන් 1 2 3 4 5යි. එයාට තියෙනවා ක්‍රම 5ක්. ඉන්න පේනවද? ඊළඟ ගැහැණු ළමයට ක්‍රම 4යි ක්‍රම 3යි ක්‍රම 2යි ක්‍රම 1යි. පැහැදිලිද? එහෙනම් ගැහැණු ළමුන්ට වාඩි විය හැකි වෙනස් ආකාර ගණන 6 වැඩි කිරීම 5 වැඩි කිරීම 4 වැඩි කිරීම 1. පැහැදිලිද? රයිට්? මොකද්ද? ස්ථාන ගාන මේ පළවෙනි එක්කෙනාව වාඩි කරෙව්වා එයාට තියෙනවා තැන් 6ක් වාඩි වෙන්න පුළුවන්. එහෙනම් එයාට ක්‍රම 6යි. ඊට පස්සේ එයාව වාඩි කරෙව්වට පස්සේ දෙවෙනි එක්කෙනාට වාඩි වෙන්න පුළුවන් තැන් 5යි. එයාව වාඩි කරෙව්වට පස්සේ තුන්වෙනි එක්කෙනාට වාඩි වෙන්න පුළුවන් තැන් 1 2 3 4යි. හරිද? එයා වාඩි කරෙව්වට පස්සේ හතරවෙනි එක්කෙනාට වාඩි වෙන්න පුළුවන් තැන් 3යි. 1 2 3යි. එයාව වාඩි කරෙව්වා ඊට පස්සේ තැන් 2යි. පස්වෙනියට වාඩි වෙන්න පුළුවන් තැන් 2යි. ක්‍රම 2යි. හරිද? එයාව වාඩි කරෙව්වට පස්සේ අන්තිම එක්කෙනාට වාඩි වෙන්න පුළුවන් එක තැනයි තියෙන්නේ. හරි? පැහැදිලිද? දැන් සරල රේඛාවක තමයි මුලින් පිරිමි ළමයි වාඩි කරවන්න ඕන. රයිට් මේකේ පිරිමි ළමයි හෝ ගැහැණු ළමයි කැමති එක්කෙනෙක් වාඩි කරෙව්වට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒකම උත්තරේ ඉන්නේ. හරි? සරල රේඛාවක නම් අනිවාර්යයෙන්ම පිරිමි ළමයි මුලින් වාඩි කරවන්න. මොකද නැත්තම් අර පිරිමි ගැහැණු ළමයි දෙන්නෙක් එක ළඟ ඉන්න පුළුවන්. මම ඒකේ දා පැහැදිලි කරා. හරි? එතකොට මුළු ආකාර ගන්න එනවා. මුළු ආකාර ගණන ක්‍රමාරෝපිත 5 වැඩි කිරීම. දැන් මෙතනින් එන්නේ ක්‍රමාරෝපිත 6 නේ නේ. 6 5 4 3 2 1 කියලා. ක්‍රමාරෝපිත 6. ඔන්න ඕක තමයි මුළු ක්‍රම ගණන. ක්‍රමාරෝපිත 5 වැඩි කිරීම ක්‍රමාරෝපිත 6. එතකොට මං හිතන්නේ උත්තරේ එනවා 86400. හරි? 86400 තමයි උත්තරේ. තුන් දෙනෙක් විතර හරි. රයිට්? නංගිල මල්ලිල තුන් දෙනෙක් විතර හරියට පිළිතුර එවලා තියෙනවා. රයිට්? පැහැදිලිද? තේරුම් නැත්නම් අහන්න. මුලින්ම පිරිමි ළමයි 6 දෙනාව වාඩි කරෙව්වා. ඒ 6 දෙනාව වට මේසේ තියන්න පුළුවන් ක්‍රමාරෝපිත 6 ඍණයක් අපේ ප්‍රමේය. එකිනෙකට වෙනස් වස්තුන් 6ක් වෘත්තයක වාඩි කර විය හැකි වෙනස් ආකාර ගාන 6 ඍණයකේ ක්‍රමාරෝපිතය. හරි? ඒක ඔළුවේ තියාගෙන ඉන්න රයිට්. මාතෘකාව ලියන්න උපක්‍රමය. හරිද? උපක්‍රමයක් කියලා ලියලා පොඩ බෝඩ් එක බලන්න. බෝඩ් එක දිහා බලන්න. මම ගන්නවා පබළු සෙට් එකක්. මොකද්ද? මම ගන්නවා පබළු සෙට් එකක්. වලල්ලකට පබළු දාන්න. හරි? දැන් මේ විශේෂ තැනක් කියන්න හදන්නේ. රයිට්? වලල්ලකට පබළු දාලා මම ගන්නවා. මේ තියෙන්නේ පබළු දෙකක් දැම්ම කියලා හිතන්න. හරි නෑ පබළු තුනක්ම දාන්න. මේ පබළු තුන. හරි? රතු පාට පබළුවයි නිල් පාට පබළුවයි කළු පාට පබළුව. මේ නිල් පාට පබළුව. හරිද? මේ රතු පාට එක. ඔන්න බලන්න. හරි? පබළු තුනක් දාලා තියෙනවා. විනාඩියක් ඉන්න.
right හරි ආයි බලන්න පාඩමට එන්න. පබළු තුනක් තියෙනවා. පැහැදිලිද? මොනවද පබළු තුන? නිල් පාට පබළුවයි නිල් පාට කියලා පේන්නේ නැහැ නේ. නිල් පාට පබළුවයි රතු පාට පබළුවයි හරිද? කළු පාට පබළුව. පැහැදිලිද? මට කියන්න මේ පබළු තුන මේ වලල්ලේ හදන්න පුළුවන් වෙනස් ආකාර කීයද? ඔන්න ප්‍රශ්නේ. මේ පබළු තුන මේ වලල්ලේ හදන්න පුළුවන් වෙනස් ආකාර ගණන කීයද? උත්තරයක් දෙන්න බලන්න. පබළු තුන වලල්ලේ හදන්න පුළුවන් වෙනස් ආකාර ගණන. හරි. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ පබළු තුන පුළුවන් නේද? නිල් පබළුව මේ පැත්තට දාලා හරිද? රතු පබළුව මෙතනට දාලා right? කළු පබළුව මෙතනට දාලා. එතකොට තව ආකාරයක්. ඔයිට වඩා වෙනස් ආකාර නැහැනේ. නේ? වෙනස් ආකාර නැහැ. පැහැදිලිද? මොකද මේක මේ කියන්නේ මෙයාව මේ පැත්තට දැම්මත් අර මං කිව්වේ වම් අත පැත්තේ දකුණු අත පැත්තේ සමානම නෙදී. ඒක නිසා sorry ආකාර දෙකයි තියෙන්නේ. හරි. වෙනස් ආකාර දෙකයි. හැබැයි මේ බලන්න. දැන් මේක වලල්ලක් නේ. හරි. මම මේ වලල්ල හරිද? මම මේ වලල්ල හරවන අංශක 180ට. හරි. මේ වලල්ල අංශක 180කින් හැරෙවුවා. මම බලන්න මේක ප්‍රැක්ටිකලි හිතන්න. මම මෙයා මෙහෙම හරවුවාම එන්නේ මෙයා නේද? හරි. බලන්න. මම මෙයාව මේ පැත්ත කොහොමම තියාගෙන මෙයා මෙහෙට ගේනවා. එතකොට මට එන්නේ මෙයා නේද? හරි. ඒ කියන්නේ මම පබළු තුන එකිනෙක මාරු කරන්න අවශ්‍ය නැහැ. හරි. පබළු තුන එකිනෙක මාරු කරන්න අවශ්‍ය නැහැ. මට මෙයාව මේ පැත්ත අනිත් පැත්ත ගැහුවා ගමන් මේ විදිහ එනවා. එහෙනම් එතකොට මේ වෙනස් ආකාර දෙකක් නෙවෙයිනේ. මේ වෙනස් ආකාර දෙකක් නෙවෙයි. ඇයි? මෙයාම තමයි මම අනිත් පැත්ත ගහලා මේ අරගෙන තියෙන්නේ. බලන්න. මෙයා මෙහෙම මේ රේඛාවෙන් අනිත් පැත්තට ගහනවා. එතකොට එන්නේ මේක. එතකොට මෙයාලා වෙනස් ආකාරයක් නෙවෙයි ඇත්තටම මේ මෙයාගෙම අනිත් පැත්ත ගෙවුවා. එහෙනම් ඇත්තටම තියෙන්නේ මේ වගේ පබළුවක් එහෙම නැත්නම් වලල්ලකට පබළු දැම්මම වෙනස් ආකාර එකයි. එක මල්ලි කෙනෙක් හරි පිළිතුර ඒවල තියෙනවා. ඉතින් හොඳයි. හරි. වෙනස් ආකාර එකයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඒතර ඔයාලා බලයි ඉතින් එහෙනම් අපි වටමේසයක ඒව එහෙම කළේ නෑනේ. අපි කළේ මෙතන දැන් වස්තුන් තුනක් තියෙනවා නම් එකිනෙකට වෙනස් වස්තුන්. අපි කළේ කොහමද? 3 ඍණ 1 ක්‍රමාරෝපිතය ක්‍රමාරෝපිත 2යි 2 වැඩි කිරීම 1 2යි. ඕකනේ ඔහොමනේ ගත්තේ. වටමේසයක මිනිස්සු 3 දෙනෙක් වාඩි කරවනවා නම් ඔන්න ඔහොම තමයි ගත්තේ. හැබැයි වටමේසයක් අපිට මෙහෙම අංශක 180ට හරවන්න බෑනේ. එමු උඩ යට ගහන්න පුළුවන්ද? ඒතකොට මිනිස්සුන්ට බිම වැටෙනවා. හරි. අර පොඩ්ඩක් ප්‍රැක්ටිකල් වෙන්න ඕනේ දැන් මෙතනදී. right? අපි මේ સિદ્ધාන්තය භාවිතා කරන්නේ හරිද? මේ අංශක 180කින් හරවන સિદ્ધාන්තය භාවිතා කරන්නේ වලල්ලකට යතුරු කැරැල්ලකට හරි. අන්න ඒ වගේ අනිත් පැත්ත ගැහුවට පස්සේ ඒ කියන්නේ අර දැන් වටමේසයක මිනිස්සු වාඩි කරවද්දී ඒක අනිත් පැත්ත ගන්න බෑ. ඒ වගේ ඒවට මේක තමයි පාවිච්චි කරන්නේ સિદ્ધාන්තය. හරි. මෙන්න මේ වගේ වලල්ලකට පබළු දාපු අවස්ථාවක් යතුරු කැරැල්ලක කතාවක් දුන්නොත් යතුරු කැරැල්ලක්ද එහෙමනේ. යතුරු කැරැල්ලක මම මෙහෙම යතුරු එල්ලලා තිබ්බොත් හරිද? යතුරු කැරැල්ලක මම මෙතන එක යතුරයි හරි. මෙතන තව යතුරයි. මෙතන තව යතුරයි එල්ලනවා. හරි. මෙයාව මේ පැත්තට ගැහුවට පස්සේ එන්නේ වෙනස් ආකාරයක්. නමුත් අපි ඇත්තටම වෙනස් කරලා නැහැ. මෙයාම තමයි වෙනස් කරලා තියෙන්නේ. මෙහෙම අල්ලලා මම මෙතනින් මේක මේ පැත්ත හැරෙන්නේ. හරි. අන්න ඒ වගේ අවස්ථාවකට අපි කරන්නේ මොකද්ද? වෙනස් වස්තුන් n ගණනක් යතුරු කැරැල්ලක හෝ වලල්ලක හදන්න පුළුවන් වෙනස් ආකාර ගණන තමයි n ඍණ 1 ක්‍රමාරෝපිතය බෙදීම 2. බෙදීම දෙකක් ගන්නවා. හරිද? දැන් මේකේ ගත්තොත්
මේක වලල්ලක තියෙන පබළු සංඛ්‍යාවක්නේ. පබළු කතාවක්නේ. එහෙනම් මෙයාව ගන්නෙ මෙන්න මෙහෙම. උත්තරේ එකයි. හරිද? මං කිව්වේ වෙනස් ආකාරයකයි තියෙන්නේ කියලා. මෙයාව හදන්න පුළුවන්. මෙයාව මේ පැත්තට ගැහුවත් ඒ කියන්නේ මෙයා ඇත්තට මේ තියෙන වෙනස් ආකාරයක් නෙවෙයි. මෙයාම තමයි මේ ඉන්නේ අංශක 180කින් හරවලා. හරි. පැහැදිලිද? එතකොට ඇත්තටම මෙයාව හදන්න පුළුවන් වෙනස් ආකාර ගන්න එකයි. පැහැදිලිද? හරි උපප්‍රමේය කියලා ලියන්න. මාලයක් උපප්‍රමේයක් හරිද? මේක අර වෘත්තයක පිළියෙල කිරීම යටතේ එන උපප්‍රමේයක්. හරි. ලියන්න මාලයක් යතුරු කැරැල්ලක් වලල්ලක් වැනි මාලයක් යතුරු කැරැල්ලක් වලල්ලක් වැනි අංශක 180කින් කැරකිය හැකි අවස්ථාවකදී මාලයක් යතුරු කැරැල්ලක් වලල්ලක් වැනි අංශක 180කින් කැරකිය හැකි අවස්ථාවකදී වෙනස් වස්තුන් n ගණනක් වෘත්තයක පිළියෙල කළ හැකි ආකාර ගණන මෙන්න මේක n ඍණ 1 ක්‍රමාරෝපිතයේ බෙදීම 2 වේ. හරි එහෙනම් මාලයක් යතුරු කැරැල්ලක් වලල්ලක් වගේ අංශක 180කින් කැරකිය හැකි අවස්ථාවකදී වෙනස් වස්තුන් n ගණනක් වෘත්තයක පිළියෙල කරන්න පුළුවන් වෙනස් ආකාර ගන්න ක්‍රමාරෝපිත n ඍණ 1 බෙදීම 2යි. හරිද? ඔක උපප්‍රමේයක් විදියට තමයි අපි ගන්නෙ. හරිද? right. ලියන්න උදාහරණ ගානක් ලියන්න. මේක ඇඳ ගන්නකො මේක ඇඳ ගන්න ඉක්මනට. මෙයාව තමයි මේ ඉන්නේ. එතකොට උත්තරය වෙන්නේ 3 ඍණ 1 ක්‍රමාරෝපිතයේ බෙදීම 2 පිළිතුර 1යි. හරි? පිළිතුර 2යි. right. ඔක ඇඳ ගන්නටක් ගාලා. right වෙනස් ආකාර ගණන 1යි. ටක් ගාලා මේක ඇඳගෙන මාක් කරගන්න ඉක්මන් කරන්න. ඊළඟට අපිට ගණන් කිහිපයක් හදන්න තියෙනවා. මේ 180 දාගන්න. හරි මේ 180කින් හරවලා. එතකොට මෙයා ඇත්තටම වෙනස් කරලා නැහැ. මේ වගේ එකක් අපිට අනිත් පැත්ත හරවන්න පුළුවන්. වලල්ලක්. දැන් වලල්ලක් සහ වටමේසයක් ගත්තට පස්සේ මේ වෙනස තේරෙනව නේද? වලල්ලක් කියන කෙනා මට මෙහෙම අල්ලලා අනිත් පැත්ත හරවන්න පුළුවන්. ඒ වටමේසයක් අල්ලලා අනිත් පැත්ත හරවන්න බෑනේ. right? හරි. ලියන්න ගානක් උදාහරණ ගානක් වෙනස් වර්ණ වලින් යුත් පබළු හතක් කී ආකාරයකට වලල්ලකට ඇමිනිය හැකිද? වෙනස් වර්ණ වලින් යුත් පබළු හතක් කී ආකාරයකට වලල්ලකට ඇමිනිය හැකිද? ඔක තමයි ගන්න. කී ආකාරයකට වලල්ලකට ඇමිනිය හැකිද? හරි ටක් ගාලා උත්තරේ වන්න. කෙලිම උපක්‍රමයට දාන්න තියෙන්නේ.
වෙනස් වර්ණ වලින් යුත් පබළු හතක් කී ආකාරයකට වලල්ලකට ඇමිනිය හැකිද? ඔක තමයි ගන්න. ඔව් හොඳයි. පිළිතුරු ලැබෙනවා. කොහොමද වෙන්නේ? එතකොට වලල්ලක්නේ. එහෙනම් වෙනස් වස්තුන් n සංඛ්‍යාවක් තියෙනවා නම් අපිට වලල්ලක් වගේ එකදී මෙන්න මේ සූත්‍රයට දාන්න තියෙන්නේ. එහෙනම් n ගණන 7යි. ඒ කියන්නේ වස්තුන් 7ක් තියෙනවා. එහෙනම් වෙනස් ආකාර ගන්න කීයද? 4 ඍණ 1 ක්‍රමාරූපිතයේ බෙදීම 2, ක්‍රමාරූපිත 6 බෙදීම 2, 720 බෙදීම 2 360. හරි. වෙනස් වස්තුන් n ගානක් තියෙනවා නම් ක්‍රමාරෝපිත n ඍණ 1 බෙදීම 2. වලල්ලක්, මාලයක්, යතුරු කැරැල්ලක් වගේ අංශක 180කින් හරවන්න පුළුවන් අවස්ථාවකදී අපි පාවිච්චි කරන උපක්‍රමය තමයි අපි භාවිතා කරන්නේ. හරි, ඊළඟට ලියන්න තවත් ගානක්. වෙනස් යතුරු 7ක් තේරුම් නැති කට්ටිය ඉන්නවා නම් මට Zoom එකේ මැසේජ් එකක් දාන්න. මම හරි සතුටින් කියලා දෙනවා. මොකද තේරෙන්නේ නැත්නම් අනිවාර්යෙන් අපි පන්ති ඉවර වෙන්න කලින් තේරුම් අරගෙන තමයි වැඩ ටික කරගන්න ඕනේ. හරි? ලියන්න වෙනස් යතුරු 7ක් 7කින් යුත් වෙනස් යතුරු 7කින් යුත් වෙනස් යතුරු 7කින් යුත් යතුරු කැරැල්ලක් වෙනස් යතුරු 7කින් යුත් යතුරු කැරැල්ලක් සෑදිය හැකි වෙනස් ආකාර ගණන කීයද? වෙනස් යතුරු 7කින් යුත් යතුරු කැරැල්ලක් සෑදිය හැකි වෙනස් ආකාර කීයද? වෙනස් ආකාර කීයද? ඒකටම ලියන්න විශේෂ යතුරු දෙකක් වෙනස් යතුරු 7කින් යුත් යතුරු කැරැල්ලක් සෑදිය හැකි වෙනස් ආකාර ගණන කීයද? විශේෂ යතුරු දෙකක් එක ළඟ නොපිහිටනසේ විශේෂ යතුරු දෙකක් එක ළඟ නොපිහිටනසේ කළ හැකි පිළියෙල කිරීම ගණන කීයද? ප්‍රශ්න දෙකක් අහනවා. වෙනස් යතුරු 7ක් යතුරු 7කින් යුත් යතුරු කැරැල්ලක් සෑදිය හැකි වෙනස් ආකාර ගණන කීයද? විශේෂ යතුරු දෙකක් එක ළඟ නොපිහිටනසේ කළ හැකි පිළියෙල කිරීම ගණන කීයද? රයිට්. ටක් ගාලා හදලා එවන්න බලන්න උත්තරේ. රයිට් බලමු. එහෙනම් මුලින්ම අහන්නේ යතුරු 7ක් පිළියෙල කරන්න පුළුවන් වෙනස් ආකාර ගණන. එතකොට එන්නේ කොහොමද? මුළු ආකාර 4 ඍණ 1 ක්‍රමාරෝපිතයේ බෙදීම 2. මම හිතන්නේ 360 කියලා. හරි. ඒක යතුරු කැරැල්ලක් නේ. යතුරු සෙට් කරනවා නම් ඒක යතුරු කැරැල්ලක්. ඒතකොට යතුරු කැරැල්ලක් නම් ඒක 180කින් හරවන්න පුළුවන් එක. ඒතකොට නොයි විදියට එන්නේ. එතකොට විශේෂිත යතුරු දෙකක් එක ළඟ නොපිහිටනසේ. එක ළඟ නොපිහිටනසේ නම් මුලින් එක ළඟ පිහිටනසේ අපි හදන්නවා. හරි. එහෙනම් අපි හිතනවා යතුරු 6යි තියෙන්නේ කියලා. යතුරු දෙකක් එකක් කියලා හිතනවා. පැහැදිලිද? යතුරු 6යි තියෙන්නේ කියලා හිතනවා. එතකොට කොහොමද එන්නේ? විශේෂිත යතුරු දෙකක් එක ළඟ පිහිටනසේ මුලින් පිහිටනසේ ගන්න. පිහිටනසේ සෑදිය හැකි ආකාර. එතකොට මේ යතුරු දෙක එකක් කියලා හිතන්න ඕන. එතකොට යතුරු තියෙන ඔක්කොම 6යි. පැහැදිලිද? right? යතුරු තියෙන්නේ 6යි. එහෙනම් මොකද්ද කරන්නේ? යතුරු 6 6 ඍණ 1 ක්‍රමාරෝපිතයේ බෙදීම 2 ඒ යතුරු දෙක එකිනෙක මාරු කරන්න පුළුවන් වැඩි කිරීම 2. එතන ක්‍රම දෙකක්. හරි. විශේෂිත යතුරු දෙකක් එක ළඟ පිහිටනසේනේ. එහෙනම් පිහිටනසේ කරන්න වෙන්නේ ඒ යතුරු දෙක එකක් කියලා හිතනවා. එතකොට ඔක්කොම යතුරු 6යි. හරි. ඒ දෙකක් එකක් කියලා හිතුවනේ. යතුරු 7න් දෙකක් එකක් කියලා හිතුවම යතුරු තියෙන්නේ 6යි. එහෙනම් ඒ යතුරු 6 පිළියෙල කරන්න පුළුවන් වෘත්තයක 6 ක්‍රමාරූපිත 6 ඍණ 1 බෙදීම 2. ඇයි බෙදීම 2 දාන්නේ? ඒක යතුරු කැරැල්ලක්. හරි. 180කින් හරවන්න පුළුවන් එකක් නිසා. එතකොට මේ විශේෂිත යතුරු දෙක එකිනෙක ළඟ මාරු කරන්න පුළුවන් නේ. ඒක තමයි මෙතන දෙකෙන් වැඩි කරලා තියෙන්නේ. එතනට ක්‍රම දෙකයි. එතකොට මෙතන එනවා ක්‍රමාරෝපිත 5 බෙදීම 2 වැඩි කිරීම 2. මම හිතන්නේ 120යි. හරි. එහෙනම්
විශේෂිත යතුරු දෙක නොපිහිටන ආකාර ගන්න. එක ළඟ නොපිහිටන. කොහොමද කරන්නේ? මුළු ආකාර ගානේ එක ළඟ පිහිටන ගාන අඩු කරන්න. එතකොට එනවා එක ළඟ නොපිහිටන ආකාර ගන්න. හරි. එක ළඟ පිහිටන ගානෙන් අඩු කරන්න එක ළඟ නොපිහිටන ගාන. එතකොට එනවා එක ළඟ පිහිටන ගාන. මුළු ගානෙන් අඩු කරන්න එක ළඟ පිහිටන ගාන. එතකොට එනවා නොපිහිටන ගාන. පැහැදිලිද? හරි. ඔන්න ඔය විදිහට තමයි ගන්න. හරිද? විශේෂිත යතුරු දෙක එකක් කියලා හිතලා එතකොට යතුරු 6යි තියෙන්නේ. එතකොට ඒක යතුරු කැරල්ලක හදන්න වෙන්නේ ක්‍රමාරෝපිත 6 වෙන එක බෙදීම 2 වැඩි කිරීම 2 දානවා. ඒ ක්‍රම දෙකක් තියෙනවානේ. ඒ යතුරු දෙක එකිනෙක මාරු කරන්න පුළුවන්. එතකොට එතනට එනවා එක ළඟ පිහිටන ආකාර ගාන 120යි. අපෙන් අහන්නේ එක ළඟ පිහිටන ආකාර ගාන නෙවෙයි, නොපිහිටන ආකාර ගාන. එහෙනම් මුළු ආකාර ගානෙන් එක ළඟ පිහිටන ගාන අඩු කළාම එක ළඟ නොපිහිටන ගාන එනවා. හරි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න, තේරුම් නැත්නම් අහන්න. මම හරි සතුටින් කියලා දෙනවා. මම නැවත නැවත ඒක කියනවා. මොකද මේ සංකරණ සංයෝජන කියලා කියන්නේ thinking හදන ගානක්. හිතන්න ඕන. හරි. හිතන්නේ නැතුව මේක කරන්න බෑ. හරි. අද දවසේ අන්තිම ගාන විදියට මම තව ගානක් දෙන්නම්. මේක හරියටම හදන්න හැමෝම. තේරුම් නැති කවුරු හරි ඉන්නව නම් අහන්න. හරි. මම අනිවාර්යෙන් ඒගොල්ලන්ට කියලා දෙනවා. right? මෙතනදී අහන්න බැරි වුණොතින් ඒක මාක් කරලා තියාගන්න ආයි බලනකොට තම තමන්ගේ ක්ලාස් වලදී මගෙන් අහන්න. හරි? right. ඊළඟට ලියන්න ගානක් මහත්වරු 5 දෙනෙක්ද නෝනාවරු 4 දෙනෙක්ද මහත්වරු 5 දෙනෙක්ද නෝනාවරු 4 දෙනෙක්ද වටමේසයක් වටා වාඩි කරවිය හැකි වාඩි කරවිය යුත්තේ මහත්වරු 5 දෙනෙක්ද නෝනාවරු 4 දෙනෙක්ද වටමේසයක් වටා වාඩි කරවිය යුත්තේ නෝනාවරු 2 දෙනෙකු එක ළඟ වාඩි නොවනසේය. නෝනාවරුන් 2 දෙනෙකු එක ළඟ වාඩි නොවනසේය. ඔවුන් වාඩි කරවිය හැකි වෙනස් ආකාර ගණන සොයන්න. ඔවුන් වාඩි කරවිය හැකි වෙනස් ආකාර ගණන සොයන්න. හරි. ඉක්මනට උත්තරේ එවන්න. මහත්වරු 5 දෙනයි නෝනාවරු 4 දෙනයි වටමේසයක වාඩි කර ඒ කියන්නේ නෝනාවරුන් 2 දෙනෙක් එක ළඟ ඉන්න බෑ. අන්න ඒ විදිහට වටමේසයක වාඩි කරවිය හැකි වෙනස් ආකාර ගණන. ඉක්මන් කරන්න. නෝනාවරු දෙන්නෙක් එක ළඟ ඉන්න බෑ. එහෙනම් මුලින් මහත්වරු 5 දෙනා වාඩි කරවලා ඉන්න. මහත්වරු 5 දෙනා වාඩි කරවලා ඉන්න. හරි. එහෙනම් මහත්වරු වාඩි කරවන්න පුළුවන් වෙනස් ආකාර ගණන වෙන්නේ ක්‍රමාරෝපිත 5 රින එක. ක්‍රමාරෝපිත 4. يعني 24. හරි. right. ඔන්න මහත්වරු 5 දෙනා වාඩි කරෙව්වා. 1 2 3 4 5. දැන් මේ නෝනලා ඉන්නවා. නෝනලා 4 දෙනා. හරි. right. එතකොට දැන් ඔන්න මේ නෝනලා 4 දෙනා. පළවෙනි එක්කෙනාට වාඩි වෙන්න පුළුවන් ක්‍රම 5යි. දෙවෙනි එක්කෙනාට වාඩි වෙන්න පුළුවන් ක්‍රම 4යි. නේ? මෙයා වාඩි වුණාට පස්සේ දෙවෙනි එක්කෙනාට ක්‍රම 4යි. තුන්වෙනි එක්කෙනාට තැන් 3යි. ඒ කියන්නේ ක්‍රම 3යි.
හතරවෙනි එක්කෙනාට ක්‍රම දෙකයි. එහෙනම් මුළු ක්‍රම ගණන 24 වැඩි කිරීම 24 කියන්නේ මේක. එහෙම නැත්නම් ක්‍රමාරෝපිත 4 කියලා දාන්න. ක්‍රමාරෝපිත 4 වැඩි කිරීම 5 වැඩි කිරීම 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2. ඔන්න ඕක තමයි උත්තරේ. හරිද? ඕක තමයි උත්තරේ. එතකොට 120 වැඩි කිරීම 24 කියලා එන්නේ නේ. ඔව් 120 වැඩි කිරීම 24. උත්තරේ කීයද? 2880ද 1880ද? 2880යි නේ. right. දෙදාස් 880යි. right. හරි good. මේකේ උත්තරේ වෙන්නේ 2880යි. හරි. right ඔන්න ඔය විදිහට තමයි සංකරණ කොටස ඉවර වෙන්නේ අද. හරිද? සංකරණ කොටස අවසන් වෙනවා ඔන්න ඔය විදිහට. right. ප්‍රමේයන් 5ක් තිබ්බා. උප ප්‍රමේයත් එක්ක ඔක්කොම ප්‍රමේයන් 6යි ප්‍රත්‍යක්ෂයයි. ඒතර ඔක්කොම 7ක් ගැන අපි ඉගෙන ගත්තා. ඔය 7 හරියට නිවැරදිව අවබෝධ කරගෙන තියෙනවා නම් සංකරණ කොටස කම්ප්ලීට් ඉවරයි. ඊළඟට අපි බදාදා රැයට පටන් ගන්නවා සංයෝජන කොටස. සංයෝජන කොටසෙන් තමයි සෙකන්ඩ් පාර්ට් එකට ගණන් එන්නේ. ෆස්ට් පාර්ට් එකට ගණන් එන්නේ සංකරණ කොටසෙන්. ඒකට මම නංගිල මලේලට කලින් සතියෙත් කිව්වා ෆස්ට් පාර්ට් එකේ ගණන් තෝර කරන්න කියලා. සමහර අවුරුදු වල ඇවිල්ලා තියෙනවා සමහර අවුරුදු වල නැහැ. මොකද සංකරණ සංයෝජන සෙකන්ඩ් පාර්ට් එකට ඇවිල්ලා නම් ෆස්ට් පාර්ට් එකට ඇවිල්ලා නැහැ ඒ අවුරුදු වල. හරි. ෆස්ට් පාර්ට් එකට ඇවිල්ලා තියෙන අවුරුදු වල සෙකන්ඩ් පාර්ට් එකේ සංකරණ සංයෝජන නැහැ. ඕක තමයි පිළිවෙල. හැඩේ. හරි ස්ටයිල් එක. එහෙනම් ෆස්ට් පාර්ට් එකට ඇවිල්ලා තියෙන අවුරුදු වල ඒ කියන්නේ ස්ට්‍රක්චර් පේපර් එකේ පාර්ට් A එකේ ඕන ගානක් දැන් ඔයාලට හදන්න පුළුවන්. මොකද හැම ගානක්ම සංකරණ වලින් තමයි අහලා තියෙන්නේ. හරි. සංකරණ කොටස කම්ප්ලීට් ඉවර වෙනවා. මම තව ටියුට් එකක් අද රෑ හෝ හෙට උදේ වෙද්දී යවන්නම්. ඒ ටියුට් එකේ කරන්න ඕන අභ්‍යාස ගාන එවන්නම්. මේ අභ්‍යාස වෙනකන් කරන්න කියලා. right. තේරුම් නැති නංගිල මල්ලිලා ඉන්නවා නම් අනිවාර්යෙන් මගෙන් අහන්න. ඒගොල්ලන්ගේ ඒ තම තමන්ගේ ක්ලාස් වලදී අහන්න. අද ටිකක් තරහින් හෝ කතා කළේ අර කැමති නෑ රිසල්ට් එක අඩු වෙනවට. නේද? අර අපි කියන්නේ බොක්කෙන් ආසයි ඔයාලා හොඳ රිසල්ට් එකක් ගන්නවට. right? මොකද අපි අද මෙතන ඉන්නකොට ඒ කියන්නේ අපි යුනිවර්සිටි එකේ මොරටු යුනිවර්සිටි එකේ ඉන්නකොට අපිට මේකින් ලැබෙන වරප්‍රසාද අපිට මෙතනින් ලැබෙන පිළිගැනීම ලෙවල් එක ඒ සියලු දේ අපි දන්නවා. ඒ දේ ඔයාලට අරගෙන දෙන්න මහා ලොකු උමනාවක් මට තියෙනවා. හරි. අන්න ඒක නිසා තමයි කරුණා කරලා බැනලා හෝ හරිද? සමහරුන්ට මම සැර කරලා ඇති. right? කරලා දෙන්න කියලා. හරි. සමහරුන්ට කියනවා මේක අනිවාර්යෙන් මෙහෙම කරන්න. හරි. එහෙම කියන්නේ අර ඕගොල්ලෝ එක්ක තියෙන තරහකට නෙවෙයි. හරි. ඕගොල්ලන්ට තියෙන අර අපි කියනවා නම් ඕගොල්ලන් මගේ කැම්පස් එකට ඇවිල්ලා ඕගොල්ලෝ කැමති මලිලා නංගිලා කැමති ඩිග්‍රී එක අරගෙන ඔයාලා කැමති යුනිවර්සිටි එකට ගිහිල්ලා ඒ දේවල් ගන්නවට මම හරි ආසයි. හරි. ඉතින් අන්න ඒ ආසාව නිසා තමයි අර තරහක් එනවා නම් ඒ තරහ එන්නේ. හරි. එහෙම නැතුව ඔයාලා උත්තර දෙන්නේ නැති එක ගැන ඇත්තටම මට ප්‍රශ්නයක් නැහැ නේද? ඔයාලා උත්තර දෙන්නේ නැහැ කියන එක ගැන මට ඒ ගැන මං තරහ ගන්න උවමනාවක් නැහැ. ඒ කියන්නේ මම ඔයාලව අතහැරලා දාලා නම් අදාළ නැහැ කැමති එක්කෙනෙක් උත්තර එවන්න කැමති එක්කෙනෙක් උත්තර එවන්න නැතු වෙන්න කියන එක ඒ මට්ටමේ මං ඉන්නවා නම් මට මල්ලෙලා නම් ගිහලා උත්තර එවනවද නැද්ද කියන එක එච්චර වැදගත් නැහැ. කවුරු හරි එව්වත් එකයි මට නැතත් එකයි. නමුත් එවන්න නැති එක ගැන මම පොඩ්ඩක් අද තරහෙන් කතා කරන්න හේතුව මට බයයි ඔයාලට අවශ්‍ය කරන හීනවලට ටාගට්ස් වලට ඔයාලට යන්න බැරි වෙයි කියලා ওই විදිහට වැඩ කරලා. හරි. අනේ ඒක නිසා තමයි
සාධාරණ තරහක් ඇවිල්ලා මම අද පොඩ්ඩක් තරහින් කතා කළේ. ඇත්තටම තරහින් කතා කළේ ඒක දැනුම් නැද්ද කියලා දන්නේ නැහැ. පොඩ්ඩක් තරහ ගියා. ඒකට හේතුව අපරාධේ. හරි ආයි මේ වගේ chance එකක් එන්නේ නැහැ. ඒක පස්සේ තේරෙන්නේ. දැන් තේරෙන්නේ නැහැ ඕවා. හරි. දැන් තේරෙන්නේ නැහැ. ඒකයි මෙතන තියෙන ගැටලුව. ඒ කාලේ හැටි. හරිද? සමහර කාලවලදී කාලයක් ගියාට පස්සේ දැන් අපේ වයසට ආවට පස්සේ තේරෙනවා. හරි. එතකොට පරක්කුයි. හරියට වැඩේ කරගෙන නැත්තම් පරක්කුයි. දැන් මල්ලිලා නංගිලාගේ වයසේ ඉන්නකොට මටත් ওই කාලෙදී එච්චර උනන්දුවක් තිබුණ නැහැ මුල්ලි. හරි ඉතින් ඒක නිසා තමයි මම අර කියන්නේ මේක කරන්න මේක කරගන්න. මොකද මේක එච්චරට වැදගත් වටිනවා. මේ ඔයාලගේ ජීවිතේ මේ හදන්න. හරි. එහෙනම් මම හිතනවා මම ටියුට් එකක් එවන්නම්. කලින් ගණන් 45ම හදලා ඇති කියලාත් හිතනවා. ඒ බලාපොරොත්තුවත් හිතේ තියාගෙන මම ඉන්නේ. මට එව්වේ නැති වුණාට නංගිල මල්ලිලා ඒව හදලා ඇති කියලා හිතනවා. හරිද? ඒක හදලා එවපු කට්ටියත් හිටියා. නංගිල මල්ලිලත් හිටියා. හරිද? එවපු නැති කට්ටියත් හිටියා. ඉතින් ඒක නිසා මේ එවපු නැති කට්ටිය මං හිතනවා ඒ නංගිල මල්ලිලා හදලා ඇති. ඒ අහිංසක බලාපොරොත්තුවත් හිතේ තියාගෙන ලබන එන බදාදත් රැයට සංයෝජන කොටසෙන් හමු වෙන බලාපොරොත්තු වෙනවා. අදට අපි පන්තිය නවත්තමු. එහෙනම් හොඳට වැඩ කරන්න. good luck. මේ යන්නේ 2021 අයගේ අවසාන සති 23 අගෝස්තු මාසේ මුල් සතියේ විභාගෙට PO පේපර් එකකින් පටන් ගන්න වෙනවා. ඒකටත් දැම්ම ඉඳන් සුබ පතන ගමන් අපි අදට ක්ලාස් එක නවත්තමු. එහෙනම් good luck හොඳට වැඩ කරන්න මහන්සි වෙන්න. ප්‍රශ්න තියෙන අය ඉඳලා අනිත් නංගිලා මල්ලිලා ලීව් වෙන්න.